10 වසරේ බුද්ධ ආගමේ 15 වෙනි පාඩම සිව්සස් හැඳින සැනසුම ලැබමු. මොකද්ද මේ සිව්සස් කියලා කියන්නේ? සිව්සස් සත්‍ය හතරක් ගැන තමයි අපි මෙතනදී කතා කරන්නේ. ලෝකයේ ඉන්න දරුණුම සතා වෙච්ච මිනිසාගේ තිබෙන මේ තිරිසන් බව නැති කරලා ආර්යෙක් බවට උත්තමයෙක් බවට පත් කරන සත්‍ය හතර තමයි මේ 15 වෙනි පාඩමේදී කතා කරන්නේ. එතකොට මේකට මේ මිනිසා කියන දරුණුම තිරිසනා ආර්යෙක් උත්තමයෙක් බවට පත් කරන නිසා මේ සත්‍ය හතරට කියනවා චතුරාර්ය සත්‍ය කියලා. චතුරාර්ය සත්‍ය කියලා. මේකෙදි මොකද්ද කතා කරන්නේ? මේ මිනිස් සංහතිය පමණක් නෙවෙයි මුළු සත්ත්ව සංහතියම මහා ගැටලුවක වෙලිලා ඉන්නේ. මහා ගැටලුවක වෙලිලා ඉන්නේ. මෙන්න මේ ගැටලුව ගැන කතා කරනවා. ඒ වගේම මේ ගැටලුවට හේතුව ගැන කතා කරනවා. ගැටලුවට හේතුව. එයට ඇතිවන විසඳුම මොකක්ද කියලා කතා කරනවා. ඒ වගේම විසඳුම් මේ ලබා ගන්න මේ විසඳුම ලබා ගන්න අවශ්‍ය මාර්ගය ගැන කතා කරනවා. මොකද්ද කතා කරන්නේ? අවශ්‍යයි ලියා ගන්න. මිනිසා විශාල ගැටලුවකට මුළු මිනිස් සංහතියම මහා ගැටලුවකට මුහුණ දීලා තියෙනවා. 1 2 එම ගැටලුවට හේතුව කතා කරනවා මෙහි. එම ගැටලුවට මොකක්ද එහෙනම් කරන්න ඕන විසඳුම ගැන කතා කරනවා. ඒ විසඳුම සාක්ෂාත් කරගන්න අවශ්‍ය මාර්ගය ගැන කතා කරනවා. මේ කාරණා 4 තමයි කතා කරන්නේ. මහා ගැටලුව, ගැටලුවට හේතුව, ඒට විසඳුම හොයාගන්න මාර්ගය. ඔක තමයි චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. එතකොට මොකද්ද මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ඇවිල්ලා දේශනා කරපු සූත්‍රය? චුල්ලහත්ති පදෝපම සූත්‍රය. මොකද්ද මේකෙදි කියන්නේ? ඇතෙක් හඳුනා ගන්න විදිය කියන්නේ. ඉතින් මේකෙදි කියනවා සියලුම ඇත්තුන්ගේ අඩි දාන්න පුළුවන් ඇතෙක් ඉන්නවා කියලා. අතර මේක කතා කරන්නේ මහා හත්ති පදෝපම සූත්‍රය. මේ ගැඹුරින් කතා කරන්නේ මොකද්ද? කැලෑවක ඉන්න සියලුම ඇතුන්ගේ අඩි ටික වැටෙන එක අඩියක් තියෙනවා. ඒ අඩියට අයිතිකාරයෙක් ඉන්නවා. ඒ මහා ඇතා. කැලෑවින මහා ඇතා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සියලු දේශනාවන් චතුරාර්ය සත්‍ය නැමැති අඩියට දාන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් තිස්සේ දේශනා කරපු සියල්ල මේ චතුරාර්ය සත්‍ය තුල ගැබ් වෙලා තියෙනවා. චතුරාර්ය සත්‍ය තුල ගැබ් වෙලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම මේ චතුරාර්ය සත්‍ය දේශනා කළේ කොහෙද? ඉස්සෙල්ලාම දේශනා කළේ කාටද? බුදු වුණේ බුද්ධ ගයාව වශයෙන් අද හඳුන්වන ස්ථානේ. එතන ඉඳලා ඉසිපතනයට කොච්චර දුරද? බුදු වුණු මොහොතේ සිට ඉසිපතනය දක්වා ඒ දුර ගෙවාගෙන යන අතරතුර මොනතරම් පිරිසක් බුදුරජාණන් වහන්සේට හමු වුණාද? නමුත් ඒ කිසිම කෙනෙකුට මේ චතුරාර්ය සත්‍ය දේශනා කළේ නැහැ. එහෙනම් කාටද දේශනා කළේ? ලියා ගන්න. පස්වග මහණුන්ට අවුරුදු 6ක් තිස්සේ තමන් දුෂ්කර ක්‍රියා කරපු වෙලාවේ තමුන්ට උපකාර කරපු පස්වග මහණුන්ට තමයි දේශනා කළේ. ඇයි ඒ අය තමයි ඒ වෙනකොට මේ අවබෝධ කරගන්න හිටපු හොඳම පිරිස. ඉස්සෙල්ලා බැරුව ආරාර කාලාම කියන උද්දක රාමපුත්ත කියන තමන්ගේ තපස් ගුරුවරු දෙන්න ජීවතුන් අතර ඉන්නවාද කියලා. ඒගොල්ලෝ හිටියේ නැහැ. ඒගොල්ලෝ මේ වෙනකොටත් බුදු වෙනකොටත් මේගොල්ලෝ මිය ගිහින් ඒ තාපසයෝ දෙන්න. ඊට පස්සේ කාටද මේක දේශනා කරන්න කියලා
බලනකොට දැක්කේ කවුද? ඉසිපතනේ ඉන්නවා පස්වග මහණුන්, මම යනවා පස්වග මහණුන්ට මේ දේශනා කරන්න කියලා ගියා. අතරමඟදී බොහෝ පිරිසක් හමු වුණා. එක්කෙනෙකුටවත් දේශනා කළේ නෑ. පස්වග මහණුන්ටමයි දේශනා කළේ. මොකද මේ මොහොතේ මේ අවබෝධ කරගන්න හිටපු හොඳම පිරිස කොහෙද වැඩ හිටියේ? ඉසිපතනේ. ඉසිපතනාරාම. මොකද්ද ඉසිපතනාරාම කියන්නේ? ඊර්ෂිවරු පතිත වන ආරාමය නිසා ඉසිපතනාරාමය කිව්වා. මේකට තව නමක් කිව්වා මොකද? මිගදාය, මුවන්ට අබේදානය දුන්නු තැනක්. අතරත් මේ දැක්කො මිනිස්සු මරාගෙන කනවනේ. ඒ කාලෙත් එහෙමයි. ඉතින් මුවන්ට අබේදානය දුන්නු මිගදාය හේවත් ඊර්ෂිවරු පතිත වන තැන නැත්නම් ඊර්ෂිවරු පැමිණෙන තැන ඉසිපතනාරාමය තමයි මේ පස්වග මහණුන් වැඩ සිටියේ. කවුද මේ පස්වග මහණුන්? කොණ්ඩඤ්ඤ. දන්නේ නැත්නම් ලියාගන්න. කොණ්ඩඤ්ඤ, වප්ප, බද්දිය, අස්සජී මහානාම. කොණ්ඩඤ්ඤ, වප්ප, බද්දිය, අස්සජී මහානාම කියන මේ තවුස් පස් දෙනා තමයි ඉසිපතනාරාමේ වැඩ හිටියේ. ඔවුන්ට තමයි ඉස්සල්ලාම දේශනා කළේ. අද ඒ දේශනාව හඳුන්වන්නේ මොකද්ද? මොකක් කියලාද? අවශ්‍යයි ලියාගන්න. මේ පළවෙනි දේශනාව මොකද්ද? ධම්මචක්කප්පවත්තන සූත්‍රය. ධම්මචක්කප්පවත්තන සූත්‍රය. ධම්සක් පැවතුම් සූත්‍රය කියලා සිංහලෙන් කියනවා. ධම්සක් පැවතුම් සූත්‍රය. ඒතර මිනිස් ජීවිතයේ යථාර්ථය, ඒ වගේම මිනිසා සදාතනික විඳින්නා වූ මේ දුක්ඛ ස්කන්ධය ගැන තමයි මේකෙදි කතා කරන්නේ. මොකද්ද මේ යථාර්ථය? මේ යථාර්ථය ආපහු අපි බලමු පාලියෙන් කතා කරන විදියට. දුක්ඛ ආර්ය සත්‍ය නැත්තම් දුක්ඛ ආර්ය සත්‍ය. දුක්ඛ ආර්ය සත්‍ය පළවෙනි එක. ලියාගන්න ඕන. දුක්ඛ ආර්ය සත්‍ය පළවෙනි එක. ඉස්සෙල්ලා අපි සරල සිංහලෙන් කතා කරේ මුලින්ම. දෙවෙනි එක මොකක්ද? දෙවෙනි එක තමයි දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. සමුදය සත්‍ය. තුන්වෙනි එක දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය. නිරෝධය කරන ආකාරය. විනාශ කරන ආකාරය. ඊට පස්සේ හතරවෙනි එක දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. එතකොට නැවත නැවත ඉපදිමින් නැත්තම් පුනර්භවය, නැවත නැවත දුක උපදවමින් සිදුවන මේ ක්‍රියාදාමය, නැවත නැවත දුක උපදවමින් සිදුවන මේ ක්‍රියාදාමය නවත්තන විදිය තමයි මෙහි කතා කරන්නේ. නැවත නැවත දුක උපදවන ක්‍රියාදාමය. මොකද බුද්ධ දේශනාවේ හරයට ගියහම සත්වෙක් පුද්ගලෙක් පණවන්න බෑ. ඒ නිසා සත්වෙක් පුද්ගලයෙක් මරණයෙන් පසු උපදිනවා හා උපදින්නේ නැහැ කියලා පණවන්න බෑ. මෙතන කතා කරන්නේ දුකේ ඉපදීමක් සහ දුකේ නිරුද්ධ වීමක්. දුකේ ඉපදීමක් සහ දුක උපදින එක සදහටම නවත්තන ක්‍රමවේදයක් තමයි බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ. නැතුව සත්වයක් පුද්ගලයෙක් නැවත නැවත ඉපදීමක් ගැන නෙමෙයි කතා කරන්නේ. දුක සහ දුකේ ඉපදීම සහ යට හේතුව සහ එහි නිරෝධය ඒ වගේ මේ සඳහා මාර්ගය තමයි කතා කරන්නේ. ඒතර මේ දුක කියන එක මිනිස්සුන්ට පාලනය කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. මොනවද මේ දුක් කාරණා ටික? ඉපදීම දුකයි. අවශ්‍යයි ලියා ගන්න ඕන. ඉපදීම දුකයි. ලෙඩවීම දුකයි. දි รา පත් වීම හේවත් වයසට යෑම දුකයි. මරණය දුකයි. කැමැති දේ නොලැබීම දුකයි. අකමැති දේ ලැබීම දුකයි. අකමැති දේ ලැබීම දුකයි. අකමැති දේවල් ලැබෙන එක දුකයි. එතකොට අවසානයේදී කියනවා මොකද්ද? මේ ශෝකය දුකක්, වැළපීම දුකක් නේ, අඬන එක දුකක්. මේවත් කියනවා ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියලා කියන්නේ. මේවත් දුක්.
මෙම කියලා අවසානයේදී කියනවා මොකද්ද මේ දුකේ හරය කියනවා. කෙටියෙන්ම කියනවා නම් මේ පංචස්කන්ධය උපාදාන කර ගැනීම දුකයි. කෙටියෙන්ම කියනවා නම් පංචස්කන්ධය උපාදාන කර ගැනීම දුකයි. මොනවද පංචස්කන්ධය කියන්නේ? පංචස්කන්ධය අහනවා විභාගයට ප්‍රශ්නයක්. පංචස්කන්ධය නම් කරන්න කියලා. ඒතර ලියන්න පුළුවන් වෙන්න ඕන. එහෙනම් ලියා ගන්න පංචස්කන්ධය යනු මොකද්ද? පළවෙනි එක රූප, දෙවෙනි එක වේදනාව, තුන්වෙනි එක සංඥාව, හතරවෙනි එක සංකාර, පස්වෙනි එක විඥාන. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. එතකොට මෙන්න මේ කාරණා පහ මම මගේ මට අයිති කියලා උපාදාන කරගත්තා නම් යම් කිසි මොහොතකදී අන්න එතනදී දුක නිර්මාණය වෙනවා. ඒ නිසායි මේ දුක්ඛ ආර්ය සත්‍යයේදී අවසානයේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ සංකිච්ඡේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. මේ පංචස්කන්ධය උපාදාන කර ගැනීමමයි දුක. මේ උපාදාන වූ පංචස්කන්ධයමයි දුක. මොකද රහතන් වහන්සේලාට සම්මා සම්බුදුරජාණන් වහන්සේලාත් පසේ බුදුරජාණන් වහන්සේලාත් ලෙඩ වෙනවා, වයසට යනවා, දි รา පත් වෙනවා, අවසානයේදී මිය යනවා. ඔවුන්ටත් ඔවුන්ගේ කැමැති අකමැති කියලා දෙයක් නැහැ ඔවුන්ට. නමුත් දිරනවා, ලෙඩ වෙනවා, මැරෙනවා, නැත්තම් පිරුණුවම් පානවා වගේ වචන යොදනවා. ඒ කිසි දෙයක් වුණත් මේ උත්තමීන්ට දුකක් දැනෙන්නේ නැති ඇයි? ඒවා උපාදාන කරගෙන නැති නිසා. එහෙනම් මේ උපාදානයේ නිසා ඇතිවෙන මේ දුක නැත්තම් ලෙඩවීම, දි รา පත් වීම, කැමැතිදී අකමැතිදී ආදී කාරණා නිසා ඇතිවෙන දුක. මේ දුක කියන කාරණා අපිට පාලනය කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ සීමාවෙන් එහාට අපිට මේක නවත්තන්න බෑ. අපිට මැරෙන එක නවත්තන්න බෑ. අපිට මැරෙන එක ප්‍රමාද කරන්න පුළුවන්. අපිට ලෙඩ වෙන එක නතර කරන්න බෑ. ලෙඩ වුණොත් බේත් ටිකක් අරගෙන ආපහු සාමාන්‍ය තත්ත්වයට తాවකාලිකවපත් වෙන්න පුළුවන්. ඒතර මේ తాවකාලික තත්ත්වය ස්ථිර නොවෙන්න අපිට ප්‍රමාද කරන්න පුළුවන්. පෝෂ්‍යදායී ආහාර අරගෙන, විටමින් අරගෙන, ප්‍රතිශක්තිය වැඩි කරගෙන අපිට ලෙඩ වෙන එක ප්‍රමාද කරගන්න පුළුවන්. නමුත් ලෙඩ වෙන එක නවත්තන්න බෑ. කොහොමත් අවුරුදු 60 පෙන්නට පස්සේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වේගෙන් දුර්වල වෙනවා. ඒ නිසා මොනවා කළත් මොනතරම් දියුණු වුණත් විද්‍යාව අපිට බෑ ලෙඩ වෙන එක, දි รา පත් වෙන එක, මැරෙන එක නවත්තන්න. මෙන්න මේක තේරුම් ගන්න ඕන මේ දුක්ඛ ආර්ය සත්‍ය ගැන අවබෝධය කරා යනකොට. එම නිසා මේ බුද්ධ දේශනාව තුළ කතා කරන්නේ මොකද්ද? පැවැත්ම කියන එක අසාරයි. මිනිහා නිතරම අතෘප්තියෙන් ජීවත් වෙන්නේ. තෘප්තියක් නෑ. හැමතිස්සෙම මොනවා හරි ඕන. මිනිස්සු නිතරම අඩුවකින් ජීවත් වෙන්නේ. අහවල් දේ මට තිබුණා නම් හොඳයි. අහවල් දේ මට නෑ කියන අතෘප්තියෙන් තමයි ජීවත් වෙන්නේ. බුදුදහමේ සැපයක් ගැන කතා කරනවා. එතන කතා කරන්නේ මෙහෙමයි. මේ ලෝකේ සැපයක් නැහැ කියලා කියන්න බෑ. සැපයක් තියෙනවා. ඒ නිසායි මිනිස්සු ඇලෙන්නේ. ඒ නිසායි මිනිස්සු නැවත නැවත දුකටපත් වෙන්නේ කියන කාරණාව බුද්ධ දේශනාවේ කතා කරනවා. සැපයක් නැහැ කිව්වොත් ඒක යන්නේ උච්ඡේද දෘෂ්ටියට. සැපයක් තියෙනවා. ඒ නිසායි මිනිස්සු ඇලිලා නැවත නැවත දුකටපත් වෙන්නේ. එතකොට තෘප්තියක් නැති, අවසානයක් නැති ගමනක් තමයි මිනිසා යන්නේ. දැන් තිරිසනෙක් ගත්තොත් නම් බඩ පිරෙන්න කෑවට පස්සේ ඌගේ ප්‍රශ්න ටික ඉවරයි. ඌ නිදා ගන්නවා. නමුත් මිනිසා කියන සත්වයා එහෙම තෘප්තිපත් කරන්න පුළුවන් සත්වෙක් නෙමෙයි. එයා නැවත නැවතත් දුකටපත් වෙනවා. එතකොට මේ දුක්ඛ කියන වචනයට තේරුම වගේක් ගැන කතා කරනවා. මොකද්ද? අසාරයි කියලා. සාරයක් නැහැ කියලා. දැන් බලන්න. සාරයක්, හරයක් නැහැ කියලා. දැන් කෙහෙල් ගහක් කපලා කොච්චර පතුරු ගැහුවත්, කොච්චර පතුරෙන් පතුර කොච්චර ඉවත් කළත් මොකද වෙන්නේ? හරයක් අපිට හොයාගන්න බෑ. පතුරු ටිකක් විතරයි. අන්න ඒ වගේ සාරයක් නැහැ කියන. මේ පැවැත්ම තුල සාරයක් නැහැ කියන අදහස තමයි දුක්ඛ කියන වචනේ තේරුම. මේ වගේම අතෘප්තකර බව, තුච්ඡ බව,
අර්ථ ශූන්‍ය බව, පිළිකුල් බව අදහස් කරනවා මේ දුක්ඛ කියන කාරණාවේ. මේ දුක්ඛ කියන වචනේට අදහස් ගොඩාක් තියෙනවා. එහෙම නැතුව මේ අඬන එක, වැළපෙන එක වගේ සරල දේවල් නෙමෙයි. ඕවා කියන්න සිද්ධාර්ථ කුමාරයා බුදු වෙන්න ඕනේ නැහැ නේද? සිද්ධාර්ථ කුමාරයා මේ අඬන එක දුකයි, මේ වැළපෙන එක දුකයි, ඕවා කියන්න බඩගින්න දුකයි කියලා කියන්න සිද්ධාර්ථ කුමාරයා බුදු වෙන්න ඕනේ නැහැ. මොකද්ද කිව්වේ? මේ පංච උපාදානස්කන්ධා දුක්ඛ. පංචස්කන්ධේ උපාදාන වෙන එකමයි දුක කියලා කිව්වේ. ඒතර මේ පැවැත්ම තුල අපි හදාගන්න නැවත නැවතත් හදාගන්න උත්සාහ කරන මේ පැවැත්ම තුල තිබෙන අසාර බව, අතෘප්තකර බව, තුච්ඡ බව, පිළිකුල් බව, අර්ථ ශූන්‍ය බව තමයි මේ දුක්ඛ කියලා කියන්නේ. දුක්ඛ කියලා කියන්නේ. එතකොට මේ දුක්ඛ කියන කාරණාව කොටස් තුනකට බෙදනවා. කොටස් තුනකට බෙදනවා. ඒක ලියා ගන්න. පළවෙනි එක දුක්ඛ දුක්ඛතා. දුක්ඛ දුක්ඛතා. මොකද්ද මේ දුක්ඛ දුක්ඛතා කියන්නේ? ඔය ලෙඩවීම, මරණයටපත් වීම, කැමති දේ නොලැබීම, අකමැති දේ ලැබීම වගේ දේවල් තමයි දුක්ඛ දුක්ඛතා කියලා හඳුන්වන්නේ. ඊට පස්සේ දෙවෙනි එක මේ දුකේ දෙවෙනි අධීරය තමයි මොකද්ද? දෙවෙනි විස්තර කිරිල්ල විපරිණාම දුක්ඛතා. විපරිණාම දුක්ඛතා. වෙනස් වූ ස්වභාවයකට නිතරමපත් වෙනවා. දැන් පරිණාමය කියන්නේ මොකද්ද? පරිණාමය. දැන් ඒකශෛලික ජීවියාගේ සිට අද ඉන්න සත්වයා දක්වා මේ ජීවය කියන එක පරිණාමයටපත් වුණා. සුභවාදී පැත්තට, සංවර්ධනාත්මක පැත්තට, හොඳයි කියලා කියන්න පුළුවන් පැත්තකට පරිණාමය වෙලා තියෙනවා අංග සම්පූර්ණ ලෙස. මේක පරිණාමය. නමුත් විපරිණාමයටපත් වෙනකොට දුකයි. විපරිණාමයටපත් වෙනකොට දුකයි. මේ පරිණාමයටපත් වුණු සත්වයා තුළ තියෙනවා මේ ඥානවල සැඟවිච්ච නිලීන ඥාන තියෙනවා. ඒ නියන්ඩතාල් වරුන්ගේ තිබුණු ඥාන, ඊටත් ඉස්සෙල්ලා හිටපු ආදිකාලීන වානරයා තුළ තිබුණු ඥාන අපි තුළ තාමත් සැඟවිලා තියෙනවා. අන්න ඒව එළියට આવොත් මොකද වෙන්නේ? විපරිණාමයක් තමයි දකින්න පුළුවන් වෙන්නේ මව් කුසින් ඉපදින දරුවා තුළ. විපරිණාමයක්. එහෙම නැත්නම් මෙහෙම හිතන්න, මේ ලෝකයේ දැන් බොහෝ පරිණාමයටපත් වෙලා තියෙන භෞතික වශයෙන් අඟහරු ලෝකෙටත් යනවා. නමුත් මොකක් හෝ හේතුවක් නිසා මේ පෘථුවියට උල්කාවක් කඩන් වැටලා නැත්නම් න්‍යෂ්ටික යුද්ධයක් නිසා නැත්නම් න්‍යෂ්ටික වෙනත් විදිහේ පිපරීම් ජාලාවක් නිසා විනාශයටපත් වුණොත් මොකද වෙන්නේ? විපරිණාමයටපත් වීමක් තමයි වෙන්නේ. ආපස්සට යෑමක්. මෙන්න මේක දුකයි. ඉස්සරහට යන්නේ නැතුව ආපස්සට ගියොත් මේ ජීවිතය තුළ සිද්ධ වෙන්නේ මොකද්ද? දුකක් සිද්ධ වෙන්නේ. මෙන්න මේක විපරිණාම දුක්ඛතා කියලා අපිට සරලව කියන්න පුළුවන්. තුන්වෙනි දුකේ තුන්වෙනි අවස්ථාව මොකද්ද? සංඛාර දුක්ඛතා. සංඛාර දුක්ඛතා. සංඛාර දුක්ඛතා. මොකද්ද ඒතර මේ සංඛාර දුක්ඛතා කියන්නේ? ඇතිවීම නැතිවීම හේතුවෙන් හටගන්න දුක. ඇති වෙනවා නැති වෙනවා. ගහක් හිටවනවා, ලෙඩ රෝගයක් හැදිලා ගහ මැරිලා යනවා. ඒ වගේ සරලව ගන්න මේ වෙලාවේ. ඊට වඩා ගැඹුරු දෙයක් මොකද? චිත්ත චෛතසික එක්ක ගැඹුරින් ප්‍රඥාවෙන් දකින්න ඕන දෙයක්. සරලව හිතන්න ඇතිවීමයි නැතිවීමත් හේතුවෙන් හටගන්න දුක. උපදිනවා, මැරෙනවා. ඉපදුණු හැම දෙයක්ම මැරෙනවා. උපජ්ජන්ති නිරුජ්ජන්ති කියන්නේ උපජ්ජිත්වා නිරුජ්ජන්ති. ඉපදුණු හැම දෙයක්ම නිරුද්ධ වෙනවා. මේක තමයි සංඛාර දුක්ඛතා කියලා කියන්නේ. සංඛාර. පින් කරනවා, දිව්‍ය ලෝකේ යනවා. පින් වුණාට පස්සේ ආපහු සතර අපාය වැටේ. එහෙම නැත්නම් බ්‍රහ්ම ලෝකේ යනවා. දවසක් බුදුරජාණන් වහන්සේ ගමනක් යනකොට දකිනවා කඩිපේලියක් පාර හරහා යනවා. බුදුරජාණන් වහන්සේට සිනහාවක් පහළ වෙනවා. ආනන්ද භික්ෂුව අහනවා ඇයි hina වෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද මම දකිනවා මේ වෙලාවේ කඩියෝ විදියට ඉපදිලා ඉන්න අය බොහෝ කාලයකට ඉස්සෙල්ලා බ්‍රහ්ම ලෝකයේ උප්පත්තිය ලැබලා සිටියයි කියලා බලන්න. මේක තමයි සංඛාර දුක්ඛතා කියලා කියන්නේ. බ්‍රහ්මයෝ පසු කාලීනව කඩියෝ වෙලා ඉපදිලා දුක් විඳින. බ්‍රහ්මයෝ කියන්නේ ධානසුවයෙන් ඉන්න. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ මේ හැම දෙයක්ම දේශනා කරන්නේ තුන් කල් දැකලා අතීතයේ වර්තමානයේ අනාගතයේ මේ තුන් කාලයේම දැක්කා. ඒ නිසායි සියල්ල අතහරින්න කිව්වේ.
හොඳයි. මේ විදිහට දුක්ඛ සත්‍ය අපි කතා කරලා මොකද්ද දුක්ඛ සත්‍ය මේක අහනවා විභාගයට අනිවාර්යයෙන්ම වර්ග තුනක් තියෙනවා දුක්ඛ දුක්ඛතා විපරිණාම දුක්ඛතා සංඛාර දුක්ඛතා ඔය කාරණා තුන ලියා ගන්න ඕන මතක තියාගන්න ඕන. ඊට පස්සේ මේ ආර්ය සත්‍යයේ දෙවෙනි කොටස මොකද්ද දුක්ඛ සමුදය දුක්ඛ සමුදය දුක හටගන්නේ කොහොමද කියලා අපි ඉස්සෙල්ලා කතා කළා ටිකක් පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලානේ. ඒක දුක්ඛ සත්‍යෙම තියෙන කොටසක්. අපි බලමු මේ දුක්ඛ සමුදය සත්‍ය දෙවෙනි ආර්ය සත්‍ය ලියා ගන්න මොකද්ද දුක්ඛ සමුදය සත්‍ය. මොකද්ද මේ කතා කරන්නේ? මිනිස්සු හිතනවා මොකද්ද මම දුක් විඳින්නේ අනුන් කරපු දෙයක් නිසා නැත්නම් මම දුක් විඳින්නේ මම කරපු දෙයක් නිසා කියලා. ඒතර මේ අන්ත දෙකම වැරදි. මම දුක් විඳින්නේ අනුන් කරපු දෙයක් නිසා කිව්වොත් උච්ඡේද දෘෂ්ටියට යනවා. මම දුක් විඳින්නේ මම කරපු දෙයක් නිසා කිව්වොත් සාස්වත දෘෂ්ටියට යනවා. ඔය අන්ත දෙකෙන්ම මිදුණු තමයි තැන තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. දුක්ඛ සමුදය සත්‍ය. දුක්ඛ සමුදය සත්‍ය. එතකොට මොකද්ද මේ දුක්ඛ සමුදය කියන්නේ දුකට හේතුව? බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට විතරක් නෙමෙයි අදටත් හිතනවා මිනිස්සුනේ දුකට හේතුව යම්කිසි දෙවියෙක් කියලා නැත්නම් යම්කිසි බ්‍රහ්මයෙක් කියලා. දෙවියන්ගේ කැමැත්ත බ්‍රහ්මයාගේ කැමැත්ත කියලා ඉන්දියාවේ මිනිස්සු හිතනවානේ. අරාබියේ මිනිස්සු හිතනවා යුරෝපයේ මිනිස්සු හිතනවා මේ දුකට හේතුව දෙවියන් කියලා නැත්නම් බ්‍රහ්මයන් කියලා. මේ පැති ඔක්කොම ප්‍රතික්ෂේප කරලා බුදුරජාණන් වහන්සේ දා අවබෝධ කරගත්ත දේශනාව දේශනා කරනවා කාටද මේ පස්වග මහණුන්ටනේ ඉස්සෙල්ලාම දේශනා කරන්නේ. දුකට හේතුව වන්නේ තණ්හාවමයි කියලා. තණ්හාව මොකද්ද මේ තණ්හාව කියන්නේ? තණ්හා මේකට සිංහල වචනයක් නෑ ඇත්තටම. තෘෂ්ණාව කියලා කියනවා සිංහලෙන්. සංස්කෘත මිශ්‍ර වචනයක් ඒක. සිංහල වචනයක් නෙමෙයි. ඒතර තණ්හා කියලා කියන්නේ pāli වචනයක්. එතකොට මොකද්ද මෙතන කතා කරන්නේ? තණ්හාව කියන එක අටුවා විස්තර කරන්නේ මේ විදිහට. මෙන්න මේ බලන්න. ඔබට පෑනක් හම්බ වෙනවා. ඔබට මේ පෑන මදි කියලා හිතෙනවා. ඔබ පෑන් දෙකක් බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් ඔබට හම්බ වෙනවා රුපියල් 100ක්. අපි හිතමු ඔබට රුපියල් 100ක් හම්බ වෙනවා. නැත්නම් ඔබ රුපියල් 100ක් උපයනවා. ඔබ කල්පනා කරනවා අනේ මේ රුපියල් 100 නම් මදි මන් තව රුපියල් 200ක් හොයන්න ඕන කියලා. ඒ කියන්නේ හැමතිස්සෙම ලැබෙන ප්‍රමාණයට වඩා දෙගුණයක් ලබා ගන්න හිත හොයනවා. මෙන්න මේකට තමයි තණ්හාව කියන්නේ. ඔබට ලැබුණු ප්‍රමාණයට වඩා වැඩියෙන් ලබන්න ඔබ නිතරම හිතනවා. මේකට තමයි තණ්හාව කියන්නේ. ඔබ මනුස්ස ජීවිතයක් ලැබලා තියෙනවා. ඔබ මරුණට පස්සේ දිව්‍ය ලෝකේ යන්න කල්පනා කරනවා. මේක තමයි තණ්හාව කියන්නේ. කියන්නේ පවතින தත්ත්වයට වඩා වැඩිපුර දෙයක් ඔබ හොයනවා බලාපොරොත්තු වෙනවා අපේක්ෂා කරනවා. ඒතර මෙන්න මේ තණ්හාව තමයි ඔබ නැවත නැවත දුකට අරන් යන්නේ. එහෙනම් මොකද්ද දුක්ඛ සමුදය සත්‍ය කියන්නේ? තණ්හාව. අපි හැමෝම තණ්හාවේ 16ක් වෙලා ඉන්නේ. මේ තණ්හා වර්ග තුනකට බෙදෙනවා. මේක විශාල පාඩමක්. දවස් 4ක් විතර කරන්න ඕන පාඩම. ලියාගන්නේ නම් තණ්හාවේ වර්ග 3. පළවෙනි එක කාම තණ්හා. දෙවෙනි එක භව තණ්හා. තුන්වෙනි එක විභව තණ්හා. මේ තුන නම් කරන්න විතරයි ඔයගොල්ලන්ට විභාගය අහන්නේ. නමුත් අපි මේ කාම තණ්හාව කියන්නේ මොකද්ද? භව තණ්හාව කියන්නේ මොකද්ද? විභව තණ්හාව කියන්නේ මොකද්ද කියලා සාකච්ඡා කරලා බලමු. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. මොකද්ද මේ කාම තණ්හා කියන්නේ? කාම තණ්හා කියන්නේ මන වඩන රූප, මන වඩන ශබ්ද, මන වඩන ගන්ධ, මන වඩන රස, මන වඩන ස්පර්ශය මේ හැමත දැනෙන මන වඩන මේ දේවල් ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන මේ ඉන්ද්‍රියයන් පාවිච්චි කරලා අපි මනස නැවත තෘප්තවත් වන ආකාරයේ දේවල් හොයන එකට තමයි කාම තණ්හා කියලා කියන්නේ. කාම තණ්හා. හොඳයි. ඊට පස්සේ භව තණ්හා. දෙවෙනි මොකද්ද තණ්හාවේ දෙවෙනි වර්ගයේ භව තණ්හා. භව තණ්හාව කියන්නේ මොකද්ද?
නැවත නැවත සසර ඉපදෙමින් මේ පංචකාමයන් විඳින්න තියෙන කැමැත්ත, නැවත නැවත ඉපදීමට තියෙන කැමැත්ත තමයි භව තණ්හා කියන්නේ. තුන්වෙනි එක මොකද්ද? විභව තණ්හා. විභව තණ්හා. විභව තණ්හා කියන්නේ මොකද්ද? උපදින්න නැතුව ඉන්න තියෙන තණ්හාව. මොකද ඉපදුනා උපදින්න නැතුව ඉන්න. එහෙම නැත්නම් මේ ජීවිතෙන් පස්සේ නැවත ජීවිතයක් නැහැ කියන දෘෂ්ටිය. මේකට විභවයක් භවයක් නැති කර ගැනීමේ තණ්හාව. භවයක්. පරලොවක් නැත මෙලොව සැපය විඳිය යුතුයි. පරලොවක් නැත සැප විඳින සැපයක් විඳිනවා නම් ඒ සැපය මෙලොවම විඳලා ඉවර කරන්න ඕන කියන තණ්හාවට තමයි විභව තණ්හාව කියලා කියන්නේ. භව තණ්හාව කියලා කියන්නේ. ඊට පස්සේ අපි කතා කරන්නේ මොකද්ද? තුන්වෙනි චතුරාර්ය සත්‍ය තුන්වෙනි අවස්ථාව. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය. මොකද්ද? දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය. මොකද්ද මේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය කියලා කියන්නේ? අපි මුලින් කිව්වනේ තණ්හාව තමයි දුකට හේතුව කියලා. එහෙනම් මේ දුක නැති කරන්න තණ්හාව නැති කළ යුතුයි කියලා තමයි මේකෙදි කතා කරන්නේ. මේ බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක දේශනා කරන ගහක් තියෙනවා නම් මේ ගහේ උපත නැවත නොවන්නට නම් මහා විශාල රූක්ෂ ගහක් තියෙනවා. මේ ගහ නැවත මේ ගහෙන් නැවත ගහක් ඇති නොවෙන්න නම් මොකද්ද කරන්න ඕන? මේ ගහ සම්පූර්ණයෙන්ම මුල පිටින්ම ගලවලා චූටි කෑලි වලට කපලා පුලුස්සලා ඒ අලු ටිකත් හුළඟේ පා කරලා අරින්න ඕන කියනවා. මේ විශාල ගහෙන් නැවත ගහක් ඇති නොවෙන්න නම්. ඒක අද විද්‍යාවෙනුත් ඉතින් අපිට තහවුරු කරන්න පුළුවන්. මොකද චූටි සෛලයක් අපිට තිබුණොත් හොයාගන්න පුළුවන් වුණොත් යම් කිසි සාකයක හෝ යම් කිසි මනුස්ස හෝ තිරිසන් සතෙක්ගේ ජීවිතයක අපිට පුළුවන් වුණොත් එක සෛලයක් හොයාගන්න. එක සෛලයක් අපිට පුළුවන් ඒ සෛලය පාවිච්චි කරලා අලුත් ජීවියෙක් ගහක් හෝ සතෙක් හෝ මිනිහෙක් හෝ නිර්මාණය කරන්න. බලන්න මේක දැක්ක බුදුරජාන් වහන්සේ මීට අවුරුදු 3000කට පමණ පෙර. ඒකයි කිව්වේ ගහක් උපමාවට අරගෙන ඒ ගහෙන් නැවත ගහක් බිහි නොකර තත්වයට පත් කරන්න ඕන නම් ඒ ගහ මුලින්ම උදුරලා චුට්ටක්වත් පොළොවේ ඉතුරු වෙන්නේ නැති වෙන මුලින්ම උදුරලා අරගෙන චුටි කෑලි වලට කපලා පුලුස්සලා ඒ අලුත් සුළඟේ පා කරලා අරින්න කියලා. මොකද සුළු හෝ ජීවි අවස්ථාවක් තිබුණොත් නැවත උපතක් නිර්මාණය කරන්න පුළුවන්. එදා ඒ විද්‍යාව තියෙන්නේ නැති නැත්නම් එහෙම කියන්නේ අපි මේ මෑත කාලීනව මේ විද්‍යාව හොයාගත්තට හොඳයි. එතකොට අන්න ඒ වගේ තමයි තණ්හාවත් සම්පූර්ණයෙන්ම චුට්ටක්වත් ඉතුරු වෙන්නේ නැති වෙන්න විනාශ කරලා දැම්මොත් තමයි දුක සම්පූර්ණයෙන්ම විනාශ වෙන්නේ. එක්තරා අවස්ථාවක අනාගාමී වෙච්ච භික්ෂුවක් රහත් වෙන්නේ නැතුව ප්‍රමාද වෙලා ඉන්නවා. අනාගාමී කියන්නේ මරණින් පස්සේ ඒ දුක හටගන්නේ කොහෙද? සුද්ධාවාස කියන බ්‍රහ්ම ලෝකවල තමයි ඒතරත් දුක තියෙනවා. බ්‍රහ්ම ලෝකේ ජරා ව්‍යාධි මරණ තියෙනවා කියලා තමයි විස්තර කරන්නේ. එතනින් පිරිනවම් පානවා. මේ නිසා බ්‍රහ්ම ලෝකේ උප්පත්තිය ලැබලා සසර දුකින් නිදහස් වෙනවා කියලා ප්‍රමාද වෙලා හිටියා. එක භික්ෂුවක් බුදුරජාන් වහන්සේ එතනට වැඩම කරලා උන්වහන්සේට දේශනා කළා කුමක්ද? මහාන අසුචි ටිකක් තිබ්බත් ගඳයි, ගොඩක් තිබ්බත් ගඳයි. අසුචි ටිකක් තිබ්බත් ගඳයි, ගොඩක් තිබ්බත් ගඳයි. එතකොට මෙන්න මේ කාරණාව තමයි මෙතන මේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයේදී දේශනා කරන්නේ. තණ්හාව චුට්ටක්වත් ඉතුරු වෙන්න බෑ. සම්පූර්ණයෙන්ම ප්‍රහීන කරන්න ඕන. එහෙම කරාම තමයි සම්පූර්ණයෙන්ම දුකින් නිදහස් වෙන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ තණ්හාව තියෙන තාක්කල් අවිද්‍යාව කියන එක පවතිනවා. ඔබට අවිද්‍යාව කියන එක අවබෝධ කරගන්න ඕන නම් කොළඹ නගරයට ගිහිල්ලා ඒ නගරයේ තියෙන උසම ගොඩනැගිල්ල උඩට නැගලා මුදුනටම නැගලා බිම බලන්න. මේ ක්‍රියාකාරීත්වය බලන්න. මනුස්ස ජීවිතය දිහා බලන්න.
ලංකාවේ තියෙන උස්සම ගොඩනැගිල්ල නැගලා කොළඹ නගරයට ගිහිල්ලා ඔබට දකින්න පුළුවන් මේ අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා. ඔබට අවබෝධ වෙයි අවිද්‍යාව යන කුමක්ද කියලා. මේ කිලෝමීටර 2-3ක් වපසරියට මිනිස්සු ජීවත් වෙන පරිසරය දිහා බලන්න දුරදක්නයක් අරගෙන ගිහිල්ලා. බිම බලන්න ලංකාවේ තියෙන ලොකුම ගොඩනැගිල්ලේ මුදුනටම ගිහිල්ලා දුරදක්නයක් අරගෙන බිම බලන්න හැමතැනම බලන්න ඔබට අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා අවබෝධ වෙයි. මිනිසාගේ හැසිරීම තුලින්. ඉතින් බුදුරජාණන් වහන්සේ මොකද්ද දේශනා කරන්නේ? බුදු වෙච්ච අලුත සම්මා සම්බුදු වෙච්ච අලුත මොකද දේශනා කරන්නේ? උදාන ගාතාවක ඔයගොල්ලන් පොඩි පන්ති වල කියනවානේ. අනේක ಜಾති සංසාරං සන්දා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවේසන්තු දුක්ඛා ಜಾති පුනප්පුන ගහකාරක දිට්ඨෝසි පුනගේයන්නකාසි ආදි වශයෙන් දේශනා කරනවා නේද? සම්මා සම්බුදු බවට පත් වෙලා ඇතිවෙච්ච ප්‍රීතිය තුලින් මේ උදාන ගාථාව එළියට එන බුදුරජාන් වහන්සේගේ මොකෙන් මොකද්ද? සංසාරේ දීර්ඝ කාලයක් මාව මේ නැවත නැවතත් දුකට පත් කරමින් මේ දුක නැමැති නිවස හදමින් පැමිණි වඩුව මම ඔබව දැක්කා. තණ්හාව ඔබයි ඒ වඩුව මම ඔබව විනාශ කළා. නැවත ඒ දුක නැමැති නිවස හදන්නේ නැහැ කියලා තමයි ඒ උදාන ගාථාවෙන් දේශනා කරන්නේ. ඉතින් ඔයගොල්ලන්ට කවදා හරි මේ තණ්හාව නැමැති වඩුවව අල්ලගෙන මරලා දැම්මොත් පුළුවන් මේ සසර දුක නැවත නැවත දුක හට ගැනීම සම්පූර්ණයෙන්ම නතර කරන්න. ඒ සඳහා මාර්ගය තමයි ඊළඟ චතුරාර්ය සත්‍ය ඊළඟ 4 වෙනි සත්‍යයෙන් කතා කරන්නේ. මොකද්ද? දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය. ඒක පල්ලෙහාට ඒ අට පිළිවෙලට ලියා ගන්න. ඒ අට පහලට පිළිවෙලට ලියා ගන්න. පළවෙනි දුක්ඛ නිරෝධගාමිනී පටිපදා නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගය. ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියනවා. ඒක ලියාගෙන ඊට පස්සේ අපි සාකච්ඡා කරමු. මොකද මේවා සටහන් විදියට නම් කරන්න විතරයි ඔයගොල්ලන්ට විභාගෙට එන්නේ. විස්තරාත්මකව දෙයක් අහන්නේ නැහැ. මොකද ඔයගොල්ලන්ව නිවන් දක්වන්න නෙමෙයි මේ සිලබස් එක හදලා තියෙන්නේ. මේ සිලබස් එක හදලා තියෙන ඔයගොල්ලන්ට C එකක් B එකක් A එකක් දීලා සස්පෙලට අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කරන්නයි ඔයගොල්ලන්ට මේ විෂය දීලා තියෙන්නේ. ඒත් අපි ටිකක් කතා කරමු. එහෙනම් ලියාගන්න 4 වෙනි සත්‍ය මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය නැත්නම් දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය. මොකද්ද? දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය. පළවෙනි එක මොකද්ද? මේ මාර්ගයේ පළවෙනි එක සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය 11 පන්තිදී මේක කතා කරනවා. සම්මා දිට්ඨිය ගැන වෙනමම කතා කරනවා අන්තිම පාඩමේ 11 පන්තියේ. සම්මා දිට්ඨිය දෙවෙනි එක සම්මා සංකප්ප. සම්මා සංකප්ප තුන්වෙනි එක සම්මා වාචා. සම්මා වාචා. හතරවෙනි එක සම්මා කම්මන්ත. සම්මා කම්මන්ත. සම්මා කම්මන්ත. පස්වෙනි එක සම්මා ආජීව. සම්මා ආජීව. ඊළඟ එක සම්මා වායාම. සම්මා වායාම. ඊළඟ එක සම්මා සති. හත්වෙනි එක සම්මා සති. ආර්ය අෂ්ටාංග මාර්ගයේ අන්තිම කොටස සම්මා සමාධි. සම්මා සමාධි. සම්මා සමාධි. සම්මා දිට්ඨිය ගැන ගැඹුරින් කතා කරනවා 11 පන්තියේදී අන්තිම පාඩමේදී. 11 පන්තියේ
අන්තිම පාඩමේදී. සරලව ගත්තොත් සම්මා දිට්ඨිය කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධය. චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධය. එතකොට සම්මා දිට්ඨිය. ඊට පස්සේ සම්මා සංකප්පය. සම්මා සංකප්පය කියන්නේ මේ ඇස කන නාසය දිව ශරීරය පිනවන්න කල්පනා කරන්නේ නැහැ. තව කෙනෙක්ව නසන්න කල්පනා කරන්නේ නැහැ. තව කෙනෙක්ට ශාරීරික තුවාලාදී හිංසා කරන්න කල්පනා කරන්නේ නැහැ. මේකට තමයි සම්මා සංකප්පය කියලා කියන්නේ. සම්මා වාචා කියන්නේ මොකද්ද? සම්මා වාචා කියන්නේ බොරු කියන්නේ, කේලම් කියන්නේ, පරුස වචන කියන්නේ, සම්පප්පලාප කියන්නේ නැහැ. මොකද්ද සම්මා වාචා කියන්නේ? බොරු කියන්නේ, කේලම් කියන්නේ, සම්පප්පලාප කියන්නේ, පරුස වචන කියන්නේ නැහැ. සම්මා කම්මන්ත කියන්නේ? සම්මා කම්මන්ත කියන්නේ මොකද්ද? සම්මා කම්මන්ත කියන්නේ ප්‍රාණඝාතය කරන්නේ, කාමයේ වර්ධවා හැසිරෙන්නේ, සොරකම් කරන්නේ නැහැ. ප්‍රාණඝාතය කරන්නේ, කාමයේ වර්ධවා හැසිරෙන්නේ, සොරකම් කරන්නේ නැහැ. සොරකම් කරනවා කියන්නේ නොදුන් දෙයක් ගන්නෙ නැහැ. නොදුන් දෙයක් ගන්න නැහැ. කාමයේ වර්ධව හැසිරෙන්නේ නැහැ කියන්නේ අන් සතු ස්ත්‍රීන් සමග ලිංගික සම්බන්ධතා පවත්වන්නේ නැහැ. ප්‍රාණඝාතය කියන්නේ පණ තියෙන සතෙක්ව මරන්නේ නැහැ. මරන්න අන කරන්නෙත් නැහැ. ප්‍රාණඝාතයක් අනුමෝදන් කරගන්නෙත් නැහැ. ප්‍රාණඝාතයක් දිහා දැකලා සතුටු වෙන්නෙත් නැහැ. අනිත් අකුසල වලටත් ඒ ටිකම තියෙනවා මේ හතර ආකාරයෙන්. එතකොට සම්මා ආජීව කියන්නේ මොකද්ද? සම්මා ආජීව කියන්නේ මෙයා නිවැරදි වූ දිවි පැවැත්මක් ගත කරන්නේ. මස් මාළු විකුණන්නේ නැහැ, සත්තු විකුණන්නේ නැහැ, මත්ද්‍රව්‍ය විකුණන්නේ නැහැ, වසවිස විකුණන්නේ නැහැ, ආයුධ විකුණන්නේ නැහැ. ඒ වගේම හොරට කිරලා විකුණන්නේ නැහැ බඩු. මිනිස්සු රවට්ටලා වෙළඳාම් කරන්නේ, මිනිස්සු රැවටීමේ ජීවන උපායක් කරන්නේ. මේවට තමයි සම්මා වායාම කියලා කියන්නේ. සම්මා ආජීව කියලා කියන්නේ. සම්මා ආජීව. සම්මා වායාම නෙමෙයි. ඒවට කියන්නේ සම්මා ආජීව කියලා. ඊට සම්මා වායාම. සම්මා වායාම කියන්නේ මොකද්ද? වීරිය කරනවා. මොකද හිත නිතර නිතර යන්නේ අකුසලයට. ඒ නිසා මෙයා නැවත නැවතත් වීරිය කරනවා අකුසලයෙන් සිත බේරගෙන කුසලය තුලට සිත ගන්න. උපන් කුසල් වර්ධනය කරන්න, නූපන් කුසල් උපදව ගන්න. උපන් අකුසල් ප්‍රහීන කරන්න, නූපන් අකුසල් උපදින්න නැති වෙන්න කටයුතු කරන්න තමයි මෙයා වීරිය කරන්නේ. මේකට තමයි සම්මා වායාම කියලා කියන්නේ. මෙන්න මේ කාරණා ටික සම්පූර්ණ වෙනකොට හිත තුල ඇති වෙනවා සිහියක්. කය අනුව සිහිය හැදෙනවා. සිතුවිලි අනුව සිහිය වැඩෙනවා. ශරීරයේ ඇති වෙන වේදනාවට අනුව සිහිය මනාව පිහිටවනවා. මේ දුකක් හටගත්තා. මේ දැන් සැපක් හටගත්තා. දැන් තියෙන උපේක්ෂාවක් ආදී වශයෙන්. ඒතකොට ධර්ම කාරණා පිළිබඳව චතුරාර්ය සත්‍ය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මාදී කාරණා පිළිබඳව සිහිය හට ගන්නවා. මෙන්න මේ වගේ හොඳ සිහියක් ඇති වෙන එකට තමයි සම්මා සතිය කියලා කියන්නේ. මෙන්න මේකත් එක්ක අවසානයේදී පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය කියන මේ ධාන වලට සමවැදීමට හැකියාව ලැබෙනවා. මේ ධාන වලට සමවැදුණු කෙනා අතීතයේ දකිනවා, වර්තමානයේ දකිනවා, අනාගතයේ දකිනවා. කෙලෙස් ප්‍රහීන කරනවා සම්පූර්ණයෙන්ම නැවත උපදින් නැති විදියට. මෙයාට තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගය තමයි අවසාන සත්‍ය